කොතනද ඉන්නේ කියලා තේරෙන්න ඕන දැන් නේද? ලොකුකම අයින් කරා. වෙන දෙයකට නෙමෙයි. සතර අපායේ නිදහස. හිතන්නේ බලුලුකම් කර කර ඉන්නේ කියලා ආයි ආස්තාවක් ලැබෙන්න විනාඩි. ඇයි? ලොකුකමම තම්පින්ද සතර අපායට යන්න පාර දෙන්නේ. තේරුම් ගන්න. නැත්තම් මේක කරන්න වෙන්නේ නැහැ. තමන්ගේ ඇතුළාන්තයේ මොකಾದ ඉන්නේ කියන එක තමුන්ට තේරෙන්න නැත්නම් බාලයක් ඉන්නවා පඬිතයක් ඉන්නවා දෙකම ඉන්නවා. අසේවනාට බාලා නම් කිව්වේ එළියේ බාලයොන්ට නෙමෙයි. ඔයගොල්ලෝ එළියේනේ හොයන්නේ අපෝ බාලේ කුවාස්නේ කළා වැඩක්. බාලේ ඉන්නේ. ඒතකොට ඉතින් හැමෝගෙම ඇතුලේ නම් ඉන්නේ. ඉතින් එළියේ බාලයෝ නෑනේ ඉන්නේ. ඒ නැගියර පොල් ගස්යට පුවක් ගස්යට කොන බාලයෝ. එහෙම නෑ. දක්කරේද මේ බුද්ධ වචනේ කියන්නේ මොකක්ද කියලා? හොඳට බලන්න. ඒකයි අපිට බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය අපිට තේරෙන්නේ නැතිකමයි මේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ හරියට දේශනා කළ දෙන අපි අරන් තියෙන්නේ වැරදි විදියට ඉන්නේ. හැමතැනම තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ නිවනට යන මාර්ගය. කිය ඉන්නේව නෑ එකක්වත්. වන්දින පුදලේව ඒවා මිත්‍යා දෘෂ්ටි. ඕන් දැන් මන් දන්නෝ ඉතින් 84000ටම නැග්ග. ඒ උනාට ඒක එම තමයි. එක පාට ඉතින් වන්දලව ඒක නොකර ඉන්න බෑ නම් කරන්න. හැබැයි කරන තාක්කල් ඉතින් සෝවාන් වෙන්නේ නැති බව මතක තියාගන්න. ඇයි ඒකට ඒක බලපාන්න? අන්න හරි. ඒව කරන තාක්කල් තමුන්ගේ තමුන් ආත්ම දෘෂ්ටියකින් මිත්‍යා දෘෂ්ටියකින් තමයි ඒක කරන්නේ. ඇයි? බුදුහාමුදුරුවෝ කිව්වා මෙතන ඇතුලේ කෝස් ගන්නවනේ. ඉබේම උඩට යනවා අත. මේවා වැරදි නෙමෙයි. හරි? වැරදි නෙමෙයි මේවා. මේක තමයි අපිට වැරදුන තැන හැබැයි. දැන් මම දන්නවා ආයෙත් එන්නේ ඔයගොල්ලෝ මේ මෑණියෝගෙන් නම් දාගෙන. අපෝ වැඩක් නෑ මෙයා. මේ කෙලින්ම කියනෝනේ දුගානේ දෙපා කියලා ඒක කියන්නේ නේ. තමුන්ට ඒක කරන්න ඕන නම් කරන පිළිවෙලක් දෙනවා කොහොමද? හැබැයි මොන ක්‍රමෙන් කරත් ඕක පනිනවාම. කවුද පනින්නේ? මම පනින්නේත් ඕක කරන්න බෑ. පුළුවන්ද? නිකම් කිලෝ දුවල කිලෝට ගිලෙනෝ ගිලෙන්න පුළුවන්ද? බෑ හැරෙන්නවත් බෑ. එහෙම කියනවාද බුදුපහන අම්මෝ මට වැරදුනා බුදුහාමුදුරනේ එහෙම නෙමෙයි අනේ මට සමා වෙන්න කියනවාමයි. ඉතින් අරම දුවල ගිහලා තියලෙන්න නම් යන්න ඕන. මොනවද කරන්නේ? කවුරුත් බලන් ඉන්නේ නැත. විශේෂයෙන් බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ දිහා බලන් ඉන්නේම නැත. ඇයි බුදුහාමුදුරුවෝ වෙනවා පාලෙකට? තමුන්ගේ කරාජකාරිය කරගෙන අනිතයට උඹලා තෝමාරි ඵලයල්ල කියලා දීලා ගියා. දැන් නෑ කොහෙවත්. ඉතින් එනම් මොකටද බය වෙන්නේ? බය වෙන්නේ නැති එක කපටිකමක්ද? බය වෙන්නේ නැති එක කපටිකමක්ද? නරක වැඩක්ද? ඒ දක්ෂකම. ඒ දොර බුදුදහම නැත් වෙලා ඉන්නේ මෑණියෝ. අනේ ඉතින් ඒක රකින්න නැතුව තමුන් රැකෙන්න. ඒක තියෙනවා නම් තියෙයි. ඒව නැති වෙන්නේ නැහැ. ඇයි ඒව නැති වෙන්නේ නැත්තේ? මහා පොළොවේ බස් ගන්න ඉන්නව ඒව කරන්න.
ඕගොල්ලෝ මේ නියසිලේ පාස් කොටට කොට පෙන්න. මෙතනයි විශාරද වෙන්නේ. බුදුහාමුදුරුවෝ එන්නේ මම නෙමෙයි උපමාව. විශේෂයෙන්ම පිරිමියා. ගෑනු අයත් ඉන්නවා. අය පිරිමියා කතා කරන්න කටවහන් ඉන්න එපා. ඔයගොල්ලන්ගේ බහුසුතක අපෙන්නන්න බෑ අතන. මොඩියෝ වගේ හොඳලා හරියන්නේ නැහැ. මං කැමති එකට එක. ඇයි? නැත්තම් ඕව කඩන්න කැඩෙන්නේ නැහැ. ඔයගොල්ලොත් එහෙම තමයි. එකට එක කරොත් තමයි කැඩිලා යන්නේ මේක. ඇයි එකට එක කරනවා කියන්නේ මොකද්ද? තමුන්ගේ ඇතුළාන්තයේ ඉන්න මෝඩය එළියට දානකොට මගේ මෝඩයට ගන්න. එතකොට ඔයත් ආයෙත් වගේ මෝඩය එළියට දාන්න. එතකොට මං ආයෙත් මේ මෝඩයට ගන්නකොට ඔයාගේ මෝඩය නැතිලා යනවා. ඔයාගේ ප්‍රඥාවන්තයා උඩට එනවා. නාමකාරකම් වගේ මෙහෙ එන්න එපා. ඒවට පස්සේ. ඒව පිළිගන්නේ ඉන්නෝ කට්ටිය. ඉතින් කාර්යයේ ලොකු මහත්තයා දැක්කේ අනේ දැන් කොහෙද ඉන්නේ? අර තට්ටු දෙකේට නාමෙ හිමයි හාමුදුරුවෝ. මට එහෙම නැහැ. ඇයි? මං දන්නෝ ඔබ හිටියොත් තමුල්ලා පරදිනවා කියලා. ඒ කියන අයත් වැරදි. ඒකට සම්මාදම් වෙන අයත් ඒව කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මොකද? මොකද්ද? මිත්‍යා දෘෂ්ටි වලින් ආයෙත් වෙන්නේ. මොකද්ද මිත්‍යා දෘෂ්ටි එතන කොට නැගිට? මාන්න. උඩඟුකම්. ඒවත් එක්ක ඉතින් නිවන් දකින්න බෑනේ නේ. අනිවාර්යෙන්ම ඒව කරනකොට ඉබේම උඩඟුකම එනවා. ඉතින් ඒක වළක්වන්න බෑනේ නේද? එතකොට ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තම ඊළඟ සැරේ ඒව කරන්නේ නැහැ. තේරෙනවද මං කියන එක? මොකද්ද කියන්නේ? පෙර නොඇසූ විරුදහම්. ඇයි? තමුන්ගේ අතුලාන්තය බලන හැටි තමු මෙච්චර දවස් ප්‍රායෝගිකව කරේ නැහැ නේ. ඒකයි වැරද්ද. වෙන වැරද්දක් නෑ ඔයගොල්ලන්. ඔයගොල්ලෝ ගොඩාක් හොඳයි. ඒක න්යායද මෙහෙ අහන්න නේද? බලමු මේ මෑණියෝ මොකද්ද මොකාට දෙන්න හදන්නේ? දැන් ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද? කෙලෙස් දුරු කරාම හරි ජොලිනේ. මේ මෑණියෝ හරි සහැල්ලු වෙන්නේ ඉන්නේ. අපිට බෑනේ ඔහොම ඉන්න. ඇයි ඔයගොල්ලන්ට එහෙම ඉන්න බැරි? කෙලෙස් නිසා. මාන්නේ නවා, ඉර්ෂ්‍යාව වෙනවා, උඩඟුකම එනවා, එකට එක කරන ගතිය එනවා, අහංකාරකමක් එනවා. ඉතින් කරන්න බෑ. අඩු ධර්මෙ hina වෙන්නවත් බෑ. හරි බාරයි. මට මෙහෙමනම් බුදුහාමුදුරුවෝ කොහොම ඉන්නද? ඔගොල්ලෝ හිතන්නේ බුදුහාමුදුරුවෝ ඉතින් කාග්ගදියා බලන්න මේමනේ හිටියේ? එහෙමද? නෑ. මෙහෙම එරමිනිය ගොතන් හිටියද? නෑ. එහෙනම් දාන්න ඔගොල්ලෝ ඉන්නේ නැති බව. මම හිතුවා විතරයි දන්නේ කියලා ඒක. එහෙම හිටියේ නෑ. ඒවා රූප. ඒවා බෞද්ධ සාහිත්‍ය.
සාහිත්‍ය කියන්නේ මනාංකල්පිත. මනාංකල්පිත කියන්නේ සිතේ සකස් වුණු කාගේ හෝ සිතේ සකස් වුණු සිතුවිලි. ඒවා ගොඩ නැගුවම ඊගාවට ඒ පහ හරහා ගන්න අයත් ඒ විදිහටම තමුන්ගේ ඇතුළාන්තේ නඩුවට නගා ගන්නවා ඒ කියල විදියට. ඒක කඩාගෙන ගිය කෙනා යථාර්ථය දකින්නෝ මෙහෙම ඉන්න පුළුවන්. අර මිත්‍යා දෘෂ්ටි වල තියෙන බාහනකමයි ඒ රාමුවෙන් එළියට යන්නේ කැමති නැහැ. ඒ රාමුවෙන් එළියට යන්න කැමති නැහැ. ඒ රාමුවෙම ඉන්න තමයි කැමති. නැත්තම් අපේ බෞද්ධකමට හරියන්නේ. පන්සලට දාන දුන්න නැත්තම් හරියන්නේ. ඒකම දානෙටත් කරන්න තමයි හදන්නේ වැඩි. ඇත්තටම අපි දාන දෙන්න කලින්ද? අපි ආවේ අපේ වැඩේ කරගෙන යන්න. නැද්ද? අපි ආවේ අපේ වැඩේ කරගෙන යන්නද නැද්ද? ඔව්ද නැද්ද? මේ මෑණියෝනේ අපිට ඕවට උත්තර දෙන්න. එක එක්කෙනාට දානි දුන්නට කමන්න ඒකෙම එල්ලිලා ඉඳලා සසර යන්න ඕනේ. බඩගින්නට කන්න දෙන්න. ඒක ඇලි ගලි ඉන්න ඕනේ. හාමුදුරුවෝ සසර යන ඕගොල්ලෝ සසර යන. කල්පනා කරලා බලන්න අනේ ඉතින් මේව කරා මෙයත් සසරේ මමත් සසරේ. දෙන්නගේ එක්කෙනෙක් මෙතනින් ආයි වෙන්න බෑ. එයා නම් කොහොමද ආයි වෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ආයි වෙන්න වෙනවා. ඇයි? බුදුහාමුදුරුවෝ තමන් ගැන බලාගන්න අනුන් ගැන බලන්න ඉස්සෙල්ලා. එයා බලාගන්න නැත්නම් එයා ගැන ඕගොල්ලෝ ගැන බලාගන්න. පෞසිද්ධ වෙන්න. ඇයි? චේතනාම් වික්ඛවේ කම්මං වදාමි. ඔන්න ඔය හැම තැනකම දීලා තියෙන බුදුහාමුදුරුවෝ බය වෙන්න ඕනේ උත්තර. චේතනාවයි තමුට විපාක පිණිස සකස් වෙන්නේ. එතකොට අපිට බඩගින්න ඉඳවන්න චේතනාවක් නැහැ. මේවා මේ ප්‍රඥා ඇසට හසු කරගන්න ඕන දේවල් නැතුව මේවා තමුන් ගැටීමක් ඇති කරගෙන තමුන් ඒක තුල විද්‍යා දෘෂ්ටියකට වැටෙන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සැබෑ දර්ශනය මොකද්ද කියන එක තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරේ සසරෙන් ගැලවිලා ඵලයක්. මෙන්න ක්‍රම. ඇතුලේ තමයි ලෝකයක් හැදෙන්නේ. ඒ ලෝකේ කඩපා. හැදුවම උඹලා නිදහස්. එතකොට ලෝකයක් හැදෙන්නේ හැම වෙලාවෙම අන්ත දෙකටම ගිහිල්ලා. පින්පව්. ඒවනේ පින්පව් කියන එක හැමෝටම පොදුයි. ඒකට වචන දෙකක් දාලා තිබුණාට මේ දෙකම තුල තියෙන ක්‍රියා. ඒකට ක්‍රියා කිරීම නතර කරාම සිතෙන් ක්‍රියාත්මක වීම නතර වුණාම ගමන කෙලවර වෙනවා කියලා කියනවා. වැරදි විදියට අල්ලන්න එපා. පින් නැති වුණොත් ගග ඔන්න පිනා වෙන්න හරි. බය වෙන්න එපා. ඉතින් පවුත් නෑනේ. ඉතින් පවුත් නැත්තම් පිනුත් නැත්තම් යන්නේ නෑනේ. ඉතින් බය වෙන්න ඕනේ. ඒක හැබැයි ප්‍රඥා ඇසට හසු කරගන්න. ඕනේ මේ දෙක තුල නම් සත්‍යෝ සසරේ යන්නේ මේ දෙක නැවැත්තුවා කියන්නේ මෙතන විශේෂ ස්වභාවයක් ගොඩ නැගෙනවා. මේ දෙක නැති තැන විශේෂ චිත්ත ස්වභාවයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒ ගොඩ නැගෙන ශක්තිය තුලයි මේ කියන විදිහට මේ ගමන නතර වෙන්නේ. එහෙම ගන්න හරි විදියට වැරදි විදියට ගන්න එපා. මේ ශක්ති දෙක නැති කරාම මෙතන එනවා ඊට වඩා බලගත්ු ශක්තියක්. අන්තවාදී නොවන ශක්තියක්. ඒක තමයි බුද්ධ ශක්තිය. ඒතොර බුද්ධ ශක්තිය තියෙන තැන වෙන මොකුත් ඕන නෑ. හැබැයි මේ මාර්ගේ යන්න ඕන මේ කියන විදියට. භාගයක් ගිහිලා ආපහු අතෑරියොත් ඉතින් ආයෙත් ඉතින් අන්ත දෙකට වැටෙනවා. හැම වෙලාවෙම මේ කියන කාරණා බුදුහාමුදුරුවෝ බලන්න කිව්වේ හිත තුලයි එළියේ නෙමෙයි. දැන් එළියේ හාමුදුරුවන්ට දාන මේ පොඩි උදාහරණයක් මම කියන්නේ අද. හාමුදුරුවන්ට දාන දුන්නේ නැතුනොත් හාමුදුරුවෝ බඩගිනි.
එතකොට මට පව් සිද්ධ වෙනවා. මං අපාය යනවා. මට දෙන්න දේ තිබුණ දේ මන් නොදියයි. ඔය විකාර කිව්වොත් අපායෙම තමයි. ඇයි අර ආම්දුනම ගහක කොලයක් කඩලානේ නිකන් අහුණානේ. පොඩ ගමනේනේ අනවශ්‍ය දෙයක් ඒ වෙලාවේ මතක් වුණා. ගහක කොලයක් ඇදුවා කියලා ගහක කොලයක් කඩලා තරකාදී යනවදනේ. මෝඩකම නිසානේ ගියේ. ඒ වෙලාවේ ආව සිතුවිල්ලක් විදියට දක්කනම් ඒක වෙන්නේ නැහැ. ඉතින් එයා විදර්ශනා කරලා තිබුණේ නෑ. විදර්ශනා කරන කෙනා ඒ සිත සකස් වෙන මොහොත එයා දක්න. එයාට මේ අමුතුවෙන් ගාත පොත් කියවන්න ඕනේ නෑ. ඕගොල්ලන්ගේ මරණාසන්න මොහොතේදී ඕගොල්ලෝ සෝවාන් වුණේ නැති වුණත් අපි හිතමු විදර්ශනාව කර හිටියේ. දැන් ඔයාලා හැම වෙලාවෙම තමුන්ගේ සිතේ ගොඩ නැගෙන සිතුවිලි ස්වභාවය දකින්න ක්ලේශ හඳුනනවා. දැන් මරණාසන්න මොහොතේදී තමුන් ඒ අල්ලනවද? එයා දන්නවා මේ විතයි ගොඩ නැගුණේ මේක සිතුවිල්ලක් කියලා. ඉතින් එයා සතර අපායට වැටෙන්නේ නැහැ. හැබැයි ඒ විදර්ශනාව කරන කෙනා මේ සිතත් එක්ක ලේසි නෑ මරණ මොහොතේ ඔක ගන්න පුරුදු කරලා නැත්තම්. එහෙනම් මෑණියෝ කිව්ව වැඩේ හරිනේ මං මේ වෙලාවට දෙන්නම්කෝ වැඩේ. මං හිතන්නම්කෝ ඔය හිතුවි ලෝක මොකද්ද? පුළුවන්ද? ඊළඟ මොහොතේ එන සිතුවිල්ලවත් දන්නවද? පුහුණු කරපු එක්කෙනා ඕන සිතුවිල්ලකට රෙඩි වෙලා ඉන්නේ. මොකාවත් දෙන්න බැටි එයා දන්නවා. ඉතින් පුරුදු කරන්නේ නැතුව එහෙනම් මේක වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් හොඳම දේ මොකද්ද? ස්ථිර සාරෝණ සතර අපායේ. ඉතින් ඕගොල්ලන්ට දැන් නිවන් දකින්න බෑ කියන්නේ මාන්නෙට කැමති. නින්දා කරන්න කැමති. හේලාම් කියන්න කැමති. බොරු කියන්න කැමති. කරුස වචන කියන්න කැමති. ඒවට කැමැත්තක් තියෙන තාක්කල් සතර අපායෙන් නිදහස් වෙන්න බෑ. ඇයි හිතලා බලන්න සතර අපායට යන්නේ බොරු කියන අය. ඇයි? මේ ඉතින් බොරු කියලා මිනිස්සුම මුලා කරලා මිනිස්සු වනසලා පවුල් වනසලා යාළුවෝ ආසමගින් කරලා රටවල් විනාශ කරලා ගිනි තියලා උඩ යන්න පුළුවන් ද හොඳ දැනක? ඇයි? එයාගේ හිතේ හැම වෙලාවෙම තියෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම ඒවා කොට නැගිනු මැරෙන්න මොකද? ඒ වෙලාවේ මේ ස්වභාවය තුල ඉන්නවනම් මැරෙන වෙලාවි කියලා මේ සීල් ගන්න බෑ. සීල් දෙද්දක් අන්දපළම මැරෙන්නයි. මේ නිවන් සැප ලබුවාරි ලබා ගන්න ඕන කියලා එහෙම කරන්න බෑ. දැන් බලන්න මල කඳකට නිවන් සැප ලැබේවා කියලා. කිසිසේත් වෙන දෙයක්ද නේ? හිතලා බලන්න නුවණින් විමසලා බලන්න. ඉස්සර නම් විමසලා බලන්න ඕඩුවාවක් ලැබුණ නෑනේ. ඉස්සර ඕඩුවාවක් තිබුණා. පෙන් කියලා දෙන්න, පෙන්නලා දෙන්න මේක මෙහෙමයි කියලා කෙනෙක් හිටියේ නෑ. දැන් බලන්න නිවන් සැප ලැබේවා වචන 3යි. මේක මලකඳ. දැන් කොහේ හරි ගිහිල්ලා ඉපදිලා ඉවරයි. මේ බෝඩ් එක කාටද? සමහර කෙනෙක් ඕක දැන් කිව්වම මිනිස්සු ඕක කියනවනේ. ඕක 1000ක් මලකෙදර ආවනම් 1000ම කියවෙන ඕනේ. එතකොට අරයට බලේ වැඩි. ඒකේ බලේ වැඩි. ඇයි ඔක්කොම läවිලා මේක කියවනවනේ කියන්නේ මෙයාට මේක යන්නේ. ඔන්න හොඳ බෞද්ධයෝ අපේ. අන්න ඕයන් හැදුනොත් සෝවා. අමාරුද? තරුණ ළමයිට ලේසි හරියට. අය විද්‍යාස පහල කරගන්න නැතේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මේ වුණොත් මෙහෙම වෙන්නේ නැහැ. තියරි එක. මොඩේ වෙන්න එපා. ලස්සන තියරි එකක් දුන්නේ බුදුරජාණන්. මේ ඇති කල මේ ඇති. මේ නැති කල මේ නැති. මොකද්ද මේ ඇති කල කිව්වේ? සිතේ කෙලෙස් අටගත්තොත් කෙනෙක් ඉන්නවා. සිතේ කෙලෙස් දැක්කොත් කෙනෙක් කෙලෙස් කියන්නේ මොනවද? සිතුවිලි.
දෙයක් සිතුවිලි. ඒකයි බුදුජානකගේ චින්තන ලෝකයක් කරෙන්න වෙන ලෝකයක් නැහැ. බලන්න උච්චර අපිට ගව් කළා තියෙනවද කියලා. ඉතින් චින්තන ලෝකයක් විතරමද තියෙන්නේ කියලා හොයන්න එපා නේ. නිකම් බුදුහාමුදුරුවනේ චින්තන ලෝකයක් විතරයි තියෙන්නේ. එහෙනම් මේව නැතුව ඇති කියලා බලන් හිටියොත් හරියයිද? බෑ. ඒක මට Tamanට අවබෝධ වෙන්න ඕන. ඕ ඇත්තමයි චින්තන ලෝකයක් විතරයි තියෙන්නේ. මේක නැත්තම් එළිය ලෝකයක් නෑ කියලා තමුණුත් දකින්නම ඕන. දැන් බලමු කොහොමද දකින්නේ කියලා. ඔන්න දැන් Tamanට සිත අසහරහා රූපය ආවම එතකොට සිතේ රූපේ සකස් වුණා. දැන් අපි හිතමු අම්මා. හරි. ඔන්න අම්මා කියන රූපේ ගොඩ නැගුණා. දැන් හිතේ එතකොට දැන් පටිච්චසමුපාදයක් ගොඩ නැගුණා. ඇලීමක් ඇති වුණා. නැත්තම් ගැටීමක් ඇති වුණා. මේ දෙකම තුල මුලාව. අය අම්මා කියන සංඥාවම මුලාවක් නේදනේ. නමුත් ඉතින් කලබල වෙන්න එපා. ඉතින් මේකත් මුලාවක් කියලා බැලුවා. මේක මොකද කරන්න බෑනේ කියලා. එහෙම තමයි. ඉතින් මුලාව තමයි දැන් මේ ගැලවෙන්නනේ බලන්නේ එකකින් දැන්. එතකොට ඔන්න අම්මා කියන සංඥාව ඇතුලේ රූපය ගොඩ නැගෙනකොටම ඒකට අදාළව ඌවගත්තා. කොට ආවත් නැහැ. ඔය කාගේ හරි මොන හරි කියවන්න තමයි. ඕ එන්නේ නැද්ද? කී දවසක් ඉඳින් දාන්න. එන්නේ නැද්ද? රූපේ විතරද? සංඥා නැද්ද? සංස්කරණය කරන්නේ නැද්ද? ඔන්න පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගුණා. මොකක් වෙනුවෙන්ද පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගුණේ? අසහරහාපු රූපේ සම්බන්ධයෙන් ඇතුලේ ගොඩ නැගුණා. ඔහොම වෙනවද නැද්ද? අම්මෙක් ඇතුලේ මේ වෙලාවට ගොඩ නැගිනවද නැද්ද? ගොඩ. එතකොට ඒකට තණ්හාවෙන් බැඳෙනවා. තණ්හාවෙන් බැඳෙනවා කියන්නේ ගැටීමක් නම් ඇතුලේ තරහ කියන සිතුවිල්ල. දැන් තරහ සිතුවිල්ල තමයි තණ්හාව කියන එක තුල ගැටීමට අදාළව, ද්වේෂයට අදාළව ගොඩ නැගෙන්නේ. එතකොට ද්වේෂ සහගත සිතුවිල්ල තුල දැන් ඒක එළියට දාන්නම ඕනද නැද්ද? ඕනනේ. නැත්නම් දිනන්න බෑනේ. ඇයි අදාවේ? හදිසියෙම කියන්නේ නැතුව ආනවද නැද්ද? ආනවා. එතකොට දැන් ඉන්නවද නැද්ද? ඇතුළෙත් අම්මා ඉන්නවා, එළියෙත් අම්මා ඉන්නවා. දැන් ඇතුළේ ඕක දැක්කනම් සකස් වීම දැන් විදර්ශනාව කරනවනේ දැන්. එතකොට ඇතුළේ සකස් වී තාම කරනවනේ නිසා එනවා ඉතින්. එළියට දාන්නත් හිතෙනවා. කියන්න මොන අම්මට දැනගන්නත් එක කියලා ඇතුළේ පඬිතයා කියනවා. නැත්නම් එයා හැමදාම ඔක පුරුද්ද කරගන්නේ ඕවා කියනවා. කියනකොට ඒවා දැක්කම ඒවා ඇතුළේනේ අම්මා දැක්කේ නෑ නේද? අම්මා දකින්නේ කටින් පිට වෙන වචන අනුවනේ නේ. ඇයි ආවේ කියලා අහුව ගමන් අම්මා දන්නවා අම්මගේ ඇතුළේ වැඩ කරනවා. මේකි මං ආවට කැමති නෑ. හැබැයි ඇතුළෙන් දැම්මේ නෑ එළියට. දැම්මේ නැති නිසා අම්මා හිතනවා අම්මගේ වෙනමම කතා මේ සකස් වෙනවනේ. ඒකත් අවිද්‍යාවෙන් තණ්හාවෙන් උනේ සකස් වෙන්නේ. අම්මා හිතනවා දුන්නේ හිතේ දැන් තරහක් නෑ. ඉන්න පුළුවන් සතියත් එක. එතකොට අම්මා ඒක දාන්නේ නැහනේ දැන් නේද? අම්මා විදර්ශනා කරන්නේ. දැන් ඔයා විදර්ශනාව කරනවා. එතකොට ඔයා දැක්කා ඒක දැකලා ඒක නැති කරගත්තා. දැන් එතකොට ඔයාට ඇතුලේ අම්මගේ රූපේ නැත්තම් ඔයාට එළියේ අම්මගේ රූපේ නැහැ. ඒ කියන්නේ ඔයාට අම්මා ආයක 10ක් නෙමෙයි, පීඩාවක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, දුකක් නෙමෙයි. එතකොට ඔයා සුහදව පිළිගන්නෝ කෙනෙක් නොවි. එන්න විකාශන. කරන්න පුළුවන්ද බැරි? කරොත් ගොඩ. සකස් වෙනවා ඇතුලේ. යා කටකට ගාලාදී රෙඩි උන්න. වැඩි හොඳ මුණ පෙන්නන්න ඕනේ. එතකොට මෙතන ඉදී තාමාසයක් දෙක. වනේ ඉතින් ඔයගලන්ගේ එන්නේ නේ. ඔයගලන්ට නෑ එන්නේ. ඉතින් මට තමයි ආවේ ඔය ඉතින්. ඕගොල්ලෝ හොඳ ළමයි. ඒකනේ අද මගෙන් ආන්න ආවේ. එහෙම වෙනවා. ඇයි? එහෙම වෙන ස්වභාවයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක හංගලා හරියන්නේ නැහැ නේ. දැන් ඒක අවබෝධ කරගන්න එපා. මේකෙන් අයින් වෙන්න නේද? එතකොට අන්න බලන්න. එතකොට ඇතුලේ රූපේ නැත්තම් එළියේ රූපයක් නැහැ. ඇතුලේ රූපේ නැත්තම් එළියේ රූපයක් නැහැ කියන්නේ එළියේ අම්මා එකපාරටම මේ
මේ නොපෙනී ගියා නෙමෙයි. අම්මා ඉන්නවා. හැබැයි එතන අර ඇතුළාන්තයෙන් ඒකට දෙන විදිය වෙනස්. කෙලස් වලින් තොරව ක්‍රියාත්මක වෙනවා. අන්න මධ්‍යස්ථ ස්වභාවය. එතකොට එතන අර කෙලස් වලින් දුවෙක් වෙලා නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. කෙලස් නැති දුවෙක්. සමුදය දුව නේද? නේද? නමුත් කෙලස් නැහැ. ඕක අපිට පුරු නැහැ. අපි කරලා නැහැනේ. නේද? එතකොට කෙලස් මංගල මේ වැඩේ කරන්න බෑ. දැන් අපි එච්චර කාල කරේ එහෙමනේ නේ. අම්මා එනවා ඇතුලේ ගිනි ගන්නවා. ඒත් ඉතින් පෙන්නන්නේ නැහැ. ඔන්නේ සතිය දෙකක් ඉඳලා ආයිනේ මේ වසංගතේ කියලා ඔන්න. ඕගොල්ලෝ එහෙම තමයි ඉතින් අම්මා වයසට කියන්නේ. කියන්නේ. ඒකත් වරදක් නෙමෙයි. හරිත් නෙමෙයි. ඇයි? මේකේ හැටි. ඉතින් මේකට අයිතිකාරයෙක් වෙන්න එපා කියලා කිව්වේ ඒකයි බුදුහාමුදුරුවෝ. මේක ගොඩ නැගෙන හැටි එහෙම තමයි. අපි කැමති නෑනේ අපිට ඕන හැම වෙලාවෙම හිත හොඳ එක්කිනා වෙන්න නේ. එළියේ හිත කමන්නේ නරක නඩ මගේ හිත හරි හොඳයි. මම හොඳ කෙනා. මම අම්මලාට සලකන කෙනා. මම තමයි ප්‍රධානිය. මම තමයි පන්සලේ ප්‍රධාන දායකයා. අපි හොඳ වැඩම තමයි කරන්නේ. හොඳ වෙන්න එපා. නරක වෙන්නත් තේරෙනවද මම කියන දේවල් යම් තාක් නිකම් පොඩි හරි කැලක් අවුල ගන්න පුළුවන්. කරන්න ඕන මොකක්ද කියලා. පුංචි හරි අදහසක් එනවා. නැත්තම් ඔහොම නෙමෙයි මෑණියෝ මෙහෙමයි කියලා අදහසක් එනවද? ඔහොම ඊට වැඩිය හොඳ නැද්ද මෙහෙම කරොත් කියලා එනවද? එනවද? අපි ඕක නොකර නිසා නේද තාම මේ උතන ඉන්නේ නේද? එතකොට දැන් ඔෆිස් වලත් එහෙම. එතකොට දරුවෝ ප්‍රශ්නයක් නෙමෙයි, ස්වාමියා ප්‍රශ්නයක් නෙමෙයි, බිරිඳ ප්‍රශ්නයක් නෙමෙයි, දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේ පන්සල් පාලියෝ ප්‍රශ්න නෙමෙයි, හැකියාව ප්‍රශ්නයක් නෙමෙයි, අල්ලපු ගෙදර ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මේ හිත දකින්නේ නැති තාක්කල්. මොකද මේකේ හැටි එහෙම තමයි. මේක හැම වෙලාවෙම මොකක් හරි අරමුණක් එක්ක සකස් වෙනවා. සකස් වෙලා එහෙම නැති වෙලා යනව නම් කමක් නැහැ. ගිනි තියලමයි ගිනි තිය ඉන්නවා. නේද? ඉතින් දැකීම ඇරෙන වෙන මොනම ක්‍රමයකින්වත් මේක නවත්තන්න බෑ. දැකීම තුලින් ලැබෙන වාසිය තමයි ලෝභ දේශ මොහ ටික ප්‍රහාණය වෙනවා, අඩු වෙනවා. හිත ක්‍රමක්‍රමයෙන් තැම්පත් වෙනවා. කතා කරන ඒවා නවතිනවා, බල්පල්. උවමනා දේ විතරක් කතා කරනවා. හිතට හරි සැහැල්ලුයි. ප්‍රශ්න නැහැ. සිත සකස් වෙනකොටම දැක්කම නිරෝධය. නිරෝධය කියන්නේ නැති වෙනවා. අන්න බුදුහාමුදුරුවෝ උපත මරණය දකින්න කියලා. සිතේ උපාද වය ධම්මිනෝ කියලා නේ කිව්වේ නේද? මම පාළි දන්නේ නැහැ. මම අනිත් මොනවත් දන්නේ නැහැ. වැරදුනොත් හදන්න. මොකද උතන ඉන්නේ මම දන්නෝ විශාරදයෝ කියලා. හැබැයි ඕව මට වැඩකුත් නැහැ. මොකද ඕවන්නේ වද උපාද වය ධම්මිනෝ කියන වචනේ තේරෙන්නේ නැත්නම් ඉතින් ඒවා දකින්න වෙනවද නැද්ද? උපාද වය ධම්මිනෝ කියලානේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඇහුවොත් මොකද්ද? දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කිව්වේ එකක් ඒක. උපාද වය ධම්මිනෝ. එච්චරයි. ඔයගොල්ලෝ එහෙමයි නේද? ආන්න. ඔව් එහෙම. මම එක්කෙනා ඇත්ත කියන්නේ ඔක්කොම බොරු කියන්නේ. යා විතරයි සෝවන්නේ. එතකොට තමුන්ගේ සිත සකස් වෙන විදිය හරියට බුදුහාමුදුරුවෝ කිව්වේ එළියේ ඉඳන් ගේ ඇතුළ දිහා බලනවා වගේ නේද? බලන්න කියලා.
එතකොට ඉහළ ඉඳන් පහළ දෙයක් බලනවා වගේ මේ සිත ක්‍රියාත්මක වෙන විදිය සිතයි ගතයි දෙක වෙන් කළා හඳුනා ගන්න ශක්තිමත් වෙන්න ඕන තමයි. ඒකයි වීර්ය ඕනයි කියලා කිව්වේ. අයි කෙලස් තවන වීර්ය. එහෙමනේ කිව්වේ නේ බුදුහාම. කෙලස් පුච්චන්න පුළුවන් වීර්යයක් අවශ්‍යයි නේ. තවනවා කියන්නේ පුච්චල දානවනේ. එබැලම පුච්චන්න. තරහසිත දැක්ක ගමම්ම පිච්චිලා. නැත්නම් දැක්කේ නැත්තම් ඔක්කොමලා පුච්චලා දාන්න. තරහසිත විසින් පුච්චන්න ඉස්සෙල්ලා සමුගේ ප්‍රඥාවසින් ඒක දැකලා පුච්චලා දාන්න. ඇති කරලා දාන්න. තරහ විතරක් නෙමෙයි. ඔයකුත් ක්ලේශ එනවා හිතට නේද? තේරෙන්නේ නැහැ ඒක ක්ලේශයක්ද කියලා. එච්චරට සියුම් විදියට එනවා. ඉරිසියාව එනවා, එක දෙක කරන ගතිය එනවා, නොවිසුරු ස්වභාවය එනවා, පසුතැවිල්ල එනවා, කලකිරීම එනවා. ඒ හැම දෙයක්ම දැක්කොත් හරිම සුවයි. එතනම ඒක නැති වෙලා යනවා. ඉතින් ඕකට ඇස් වහගෙන කොහෙවත් ගිහිල්ලා ඒක අරමුණකට හිත ගන්නවා කියන විකාරයක්. ඒක අරමුණකට හිත ගන්නවා කියන එක වෙන දෙයක් නෙමෙයි. සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙනවා නම් විකෘති කරලා තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන රිද්මය නවත්තලා තමයි මේ දේ කරන්න වෙන්නේ. රිද්මය තමයි හැම වෙලාවෙම සිත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සිත හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන එක ඒ රිද්මය ඒක සිද්ධ වෙන දෙයක්. ඒකෙන් විනාශයක් වෙන්නේ නැහැ. ඒක දැක්කොත් දැකීම තමයි අපි දන්නේ නැති කාරණය. දැක්කොත් බුදුහාමුදුරුවෝ දැක්කොත් සිත නෙමෙයි නැති වෙන්නේ මේ තණ්හාව කියන එකයි නැති වෙලා යන්නේ. අවිද්‍යාවයි දුරු වෙන්නේ. තණ්හාව නිසායි සකස් වෙන සිතට බැඳී ගිහිල්ලා කර්ම සකස් වෙන්නේ. ඒක තණ්හාව දුරු කරන්න කියලා නේ කිව්වේ බුදුහාමුදුරුවෝ නේද? තණ්හාව කියලා කියන්නේ ඔන්න ඔය චෛතසික ස්වභාවය. කිසියාව ක්‍රෝධය, වෛරය, මාන්නය එකට එක කරන ඕවා තමයි තණ්හාව. වෙන තණ්හාවක් නැහැ. ඔගොල්ලෝ ගෙඩි පිටින් තණ්හාව කියන වචනයක් අල්ලන්නේ. තණ්හාව කියන්නේ මොකක්ද කියලා ආසාවනේ. ආසාව කියන්නේ මොකක්ද කියලා හිතුව තණ්හාවනේ. ඔච්චරයි. කවදාවත් අවබෝධ කරගන්න වෙන්නේ ඉරිසියාව, කුඩු කේඩුක ඔක්කොම තියෙනවා. තණ්හාව ඉතින් දුරු කරගන්න බෑනේ අපිට. ඒකයි ඉතින් අපිට මේ දරුවෝ අතාරින්න බෑ, මේව කරන්න බෑ. ඉතින් අපි කොහොමද නිවන් දකින්නේ? ඒ වගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ.